ආයුබෝවන් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා නැවතත් BISCOM YouTube channel එකට. අපි කතා කරමින් ඉන්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2019 අවුරුද්දේදී second term test paper එකක් විදිහට 11 ශ්‍රේණියට නිකුත් කරපු commerce paper එක. ඉතින් කලින් වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කළේ first paper එකේ පළවෙනි ප්‍රශ්න 20. මේ වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ first paper එකේම දෙවෙනි ප්‍රශ්න 20 ගැන සාකච්ඡා කරන්න. ඉතින් subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න. ඊළඟට දාන වීඩියෝස් ඔක්කොම ඔයාලා ගාවට ගෙන්න ගන්න පුළුවන් notification එකක් මාර්ගය. ඉතින් අපි යමු ඊළඟ ප්‍රශ්න 20ට. හරි, බලන්න පහත සඳහන් තොරතුරු සැරකිල්ලට ගනිමින් 21 සිට 23 දක්වා පිළිතුරු සපයන්න කියලා තියෙනවා. 2019 6/1 ආරම්භක දවසට ආරම්භක ශේෂ ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ 19 6/7න් අවසන් වූ සතිය තුල සිදු වූ ගනුදෙනු කීපයක් දීලා තියෙනවා ABCD කියලා. අපෙන් 21 වෙනි ප්‍රශ්نين අහන්නේ හිමිකම් වැඩිවීමට බලපාන ගනුදෙනු මොනවද කියලා. ව්‍යාපාරයේ හිමිකම් වැඩි වෙන්න බලපාන ගනුදෙනු. අපි දන්නවා හිමිකම ඇතුලේ වර්ග හතරක් තියෙනවා. ප්‍රාග්ධන, කැනිලි, ආදායම් සහ වියදම්. එතකොට මේවායින් හිමිකම වැඩි වෙන්න බලපාන්නේ මොනවද? එක්ක ආදායම ඉපීමක් වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ප්‍රාග්ධනය යෙදවීමක් වෙන්න ඕනේ. ඉතින් මේවා තියෙනවා නම් ඒව තමයි මෙතෙන්ට ආන්සර් එක වෙන්නේ. බලන්න A විකිණීම සඳහා 15000ක භාණ්ඩ තොගයක් තාරකාගෙන් ණයට ලබා ගැනීම. විකිණීම සඳහා භාණ්ඩ ගත්තම වත්කම් වැඩි වෙනවා. ඒ වගේම තාරකාගෙන් ණයට ගන්න එක නිසා වගකීම් වැඩි වෙනවා. හිමිකමට බලපාන්නේ නැහැ. පොඩි දෙයක් කියන්න ඕනේ මෙතන වැරදි නිවැරදි කිරීම ටිකක් හදන්න තියෙනවා. බලන්න මෙතන ණය හිමියන්ට 2000කට ණය ගෙවද්දී කියලානේ තියෙන්නේ. ඒක 20000 වෙන්න ඕනේ. ණය හිමියන්ට රුපියල් 20000කට ණය ගෙවද්දී 20000කට ණය ගෙවද්දී 110ක වට්ටමක් ලැබෙන්නේ කියලා කියන්නේ. ඊට පස්සේ C හරි D බලන්න 12000ක පිරිවැයු භාණ්ඩ තොගයක් ලක්ෂ 2කට විකිණීම කියලානේ තියෙන්නේ. ඒක වෙන්න ඕනේ 12000ක පිරිවැයු භාණ්ඩ තොගයක් 20000කට විකිණීම කියලා. ඊට පස්සේ අපි හදාගෙන යමු. හරි, අපි A ගනුදෙනුව කතා කළා. B බලන්න ණය හිමියන්ට 20000කට ණය ගෙවීමේදී 110ක වට්ටමක් ලැබෙනවලු. ණය හිමියන්ට අපි 20000ක ණය ගෙවන්න යනවා. ඒ ගෙවන්න යද්දී එයාලා 110ක වට්ටමක් දෙනවා. එතකොට එයාලා දුන් වට්ටම් අපිට ලද වට්ටම්. ලද වට්ටම් කියන්නේ ආදායමක් වෙනවා. එතකොට B කියන පිළිතුර ගන්න පුළුවන්. බලන්න C යන්ත්‍ර උපකරණ වලින් 3000ක ප්‍රමාණයක් ක්ෂය වීම. ක්ෂය කියන්නේ වියදමක්. අපේ හිමිකම අඩු වෙන්න තමයි මේක බලපාන්නේ, වැඩි වෙන්න බලපාන්නේ නැහැ. ඊට පස්සේ බලන්න 12000ක පිරිවැයු භාණ්ඩ තොගයක් 20000කට විකිණීම. අපේ ගත්ත පිරිවැය 12000යි. ඒ වුණාට අපි ඒක විකුණනවා 20000කට. එතකොට අපිට ලාභයක් එනවා නේද? රුපියල් 8000ක ලාභයක් එනවා. ඉතින් ඒක යන්නේ හිමිකමට. හිමිකම වැඩි වෙන්න බලපානවා. එතකොට මේ දෙක තමයි හිමිකම වැඩි වෙන්න බලපාන්නේ. B සහ D. නිවැරදි පිළිතුර අංක 3. බලන්න 22 වෙනි ප්‍රශ්නේ 2019 6/1 දිනට ව්‍යාපාරයේ ප්‍රාග්ධනය කොපමණද කියලා අහනවා. හොඳට බලන්න කවද්ද ඩේට් එක කියලා. 2019 6/1. 6/1 කියන්නේ මෙන්න මේ දවස. ඒ කියන්නේ මේ ආරම්භක දවසට මෙන්න මෙදාට තමයි හිමිකම කොච්චරද කියලා අහන්නේ. මේ ගනුදෙනු වෙන්න කලින්. ඒක නිසා මේ ගනුදෙනු දාන්න අවශ්‍යතාවයක් නැහැ එතනට. ඉතින් අපි දාගෙන යමු. යන්ත්‍ර 150000ක් තියෙනවා. වෙළඳ තොග 30000ක් තියෙනවා. මේ වෙළඳ තොගත් වත්කම් යන්ත්‍රත් වත්කම්. ඒ වගේම මුදල් 60000ක් තියෙනවා. මුදල් කියන්නේ වත්කමක්. ඉතින් ඒ තුනම වත්කම්. ඒ නිසා මම වත්කම් තීරුවට දැම්මා. ඊළඟ එක බලන්න ණය හිමියෝ. ණය හිමියෝ කියන්නේ වගකීමක්. ඒක නිසා වගකීම් තීරුවට 40000ක් දානවා. ඉතින් මේක ගිණුම් කරන සමීකරණයක්නේ. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. අපිට වත්කමුත් දීලා තියෙනවා නම් වගකීමුත් දීලා තියෙනවා නම් අපි දන්නවා හිමිකම් හොයන්න ඕනේ කොහොමද කියලා. වත්කම් වල එකතුවෙන් වගකීම් වල එකතුව අඩු කළා නම් අපිට හිමිකම හොයාගන්න පුළුවන්. වත්කම් වල එකතු වෙනවා 240000. වගකීම් වල 40000 විතරයි තියෙන්නේ. එහෙනම් අපිට හිමිකම හොයාගන්න පුළුවන් 240000න් 40000 අඩු කළාම 200,000යි. හිමිකම 200,000යි ආරම්භක දවසට. බලන්න ආන්සර්ස්. 6/1 දිනට ප්‍රාග්ධනය 200,000යි. නිවැරදි පිළිතුර අංක 2.
23 බලන්න අපෙන් දැන් තමයි මේ ගනුදෙනු වල බලපෑම අහන්නේ. ABCD යන ගනුදෙනු බලපෑමෙන් පසු ව්‍යාපාරයේ වත්කම් හිමිකම් වගකීම් වල අගය කොහොමද වෙනස් වෙන්නේ කියලා තමයි අහන්නේ. ඉතින් දැන් අපි හොයාගත්ත වත්කම් 2,40,000ක් තියෙනවා ආරම්භක දවසට, හිමිකම් ලක්ෂ 2ක් තියෙනවා, වගකීම් 40,000ක් තියෙනවා. ඉතින් දැන් අපි ගනුදෙනු ටික දැම්මනම් අපිට ඊට පස්සේ අවසාන දවසට ශේෂයන් ටික හොයාගන්න පුළුවන්. බලන්න A විකිණීම සඳහා 15,000ක භාණ්ඩ තොගයක් තාරකාගෙන් ණයට ගන්නවා. 15,000ක භාණ්ඩ ගන්නවනේ. එහෙනම් වත්කම් වැඩි වෙනවා, තොග කියන වත්කම් වැඩි වෙනවා 15,000ක්. ඒ වගේම තමයි ගන්නේ ණයට, තාරකාගෙන් ණයට. ඒක නිසා වගකීම් වැඩි වෙනවා 15,000ක්. බලන්න B ණය හිමියන්ට 20,000ක ණය ගෙවීමේදී 10%ක වට්ටමක් ලැබෙනවා. අපි ණය හිමියන්ට ගෙවනවා. එතකොට මොකද වෙන්නේ? අපේ මුදල් අඩු වෙනවා. කාටද ගෙවන්නේ? ණය හිමියන්ට. ඒක නිසා අපේ වගකීම, ණය හිමි වගකීම අඩු වෙනවා. ණය හිමි වගකීම අඩු වෙන්නේ කොච්චරකින්ද? අපි එයාලට 20,000ක් නේ ගෙවන්නේ. ඒක නිසා ණය හිමි වගකීම අඩු වෙනවා 20,000ෙන්ම. මම ඍණ දැම්ම අඩු වෙන නිසා. ඒ වුණාට අපේ ව්‍යාපාරයේ මුදල් පොතින් යන්නේ 20,000ම නෙමෙයි. අපිට වට්ටමක් ලැබෙනවා 100ට 10ක. 20,000න් 100ට 10ක් කියන්නේ 2,000යි. 20,000න් 2,000 අඩු කළාම 18,000යි. එතකොට අපි ගෙවන්නේ 18,000ක් විතරයි. මම පෙන්නන්නම් ඒක අඩු වෙන විදිහට ඍණ 18,000යි. දැන් බලන්න අපි ගෙවලා තියෙන්නේ, අපි 20,000ම ගෙවන්න තමයි යන්නේ. ඒ වුණාට අපෙන් අරන් තියෙන්නේ 18,000යි. වගකීම 20,000ම අඩු වෙලා එයාලා අපිට වට්ටමක් දීලා රුපියල් 2,000ක අපිට වට්ටමක් ලැබෙනවා 2,000ක. ඒ කියන්නේ ලද වට්ටම්. ලද වට්ටම් කියන්නේ අපිට ආදායමක්. ඒ කියන්නේ හිමිකම වැඩි වෙන්න ඕනේ 2,000කින්. දැන් බලන්න ගිණුම් කරන සමීකරණයේ දෙපැත්ත සමානද කියලා. මේ පැත්ත ඍණ 18ක් අඩු වෙලා මේ පැත්ත ඍණ 20,000යි ධන 2,000යි. අපි දන්නවා ඍණ 20,000ට ධන 2,000ක් එකතු කළාම ඍණ 18,000යි. ඉතින් සමීකරණයෙන් දෙපැත්තම බැලන්ස්. ඒකත් හරි. C බලන්න යන්ත්‍ර උපකරණ වලින් 3,000ක ප්‍රමාණයක් ක්ෂය වීම. ක්ෂය වුණොත් යන්ත්‍ර වලින් ක්ෂය වෙන්නේ. ඒක නිසා යන්ත්‍ර වලින් අඩු වෙනවා, වත්කම් වලින් අඩු වෙනවා 3,000ක්. ඒ වගේම තමයි ක්ෂය කියන්නේ ව්‍යාපාරයට වියදමක්. ඒක නිසා හිමිකමෙන් අඩු වෙනවා 3,000ක්. ඊට පස්සේ බලන්න 12,000ක පිරිවැය වූ භාණ්ඩ තොගයක් 20,000කට විකුණනවා. අපි ගාව තියෙනවා භාණ්ඩ, ඒකේ පිරිවැය 12,000යි. ඒ පිරිවැය සහිත භාණ්ඩය විකුණනවානේ. ඒක අපෙන් අයින් වෙනවා එතකොට. ඍණ 12,000යි. හරි, ඒ භාණ්ඩය අයින් වුණාට කමන්නේ. අපිට සල්ලි ලැබෙනවා රුපියල් 20,000ක්. ඒක ධන 20,000යි. ඉතින් ඔයාලට පේනවා ඇති 12,000ක භාණ්ඩ 20,000කට වික්කම අපිට ලාභයක් එනවා. කීයකද? රුපියල් 8,000ක. ලාභය යන්නේ කොහෙටද? හිමිකමට. මම මෙතන පෙන්නන්නම් 8,000. ඔන්න ඒ විදිහට තමයි ගණදෙනු ටික වෙන්නේ. ඉතින් දැන් අපි බලමු මේකේ අන්තිමට අපිට එන අවසානයේ එන සුද්ධ අගය කීයද කියලා. වත්කම් වලට 2,42,000ක් එනවා. හිමිකම් වලට 2,07,000ක් එනවා. වගකීම් වලට 35,000ක් එනවා. බලන්න මේවට ගැලපෙන පිළිතුරක් තියනවාද කියලා. 2,42,000, 2,07,000, 35,000 නිවැරදි පිළිතුර අංක 3. බලන්න 24 2019 6:30න් අවසන් වූ මාස 3 තුල ව්‍යාපාරයේ හිමිකම් 8,000කින්ද වගකීම් 3,000කින්ද වැඩි වී ඇතනම් අපෙන් අහනවා වත්කම් වලට වෙන වෙනස කොච්චරද කියලා. වත්කම් වලට වෙන වෙනස මම සටහන් කරන්න. හිමිකම් 8,000කින් වැඩි වෙනවා. හිමිකම 8,000කින් වැඩි වෙනවා. ඒ වගේම වගකීම 3,000කින් වැඩි වෙනවා. දෙකම වැඩි තමයි වෙන්නේ. දැන් ඔයාලගෙන් අහන්නේ වත්කම් වලට වෙන වෙනස කොච්චරද කියලා. ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි මෙතන අපේ ගිණුම් කරන සමීකරණය මොකක්ද? වත්කම් සමානයි හිමිකම් ධන වගකීම. හිමිකමුත් වැඩි වෙනවා නම් වගකීමුත් වැඩි වෙනවා නම් අනිවාර්යෙන් වත්කමුත් වැඩි වෙන්න ඕනේ. වැඩි වෙන්න ඕනේ කොච්චර ප්‍රමාණකින්ද? මේ දෙකේ එකතුවෙන්. ඇයි එහෙම වෙන්නේ? මේක සමීකරණයක් නිසා. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම. මේ දෙකේම බලපෑම තමයි වත්කම් වලට වෙන්නේ. ඉතින් එතකොට 8,000ත් 3,000ත් එකතුව 11,000යි වැඩි වෙනවා. මේ දෙකම වැඩි වෙන නිසා මේකත් වැඩි වෙනවා. එහෙනම් වත්කම් 11,000කින් වැඩි වෙන්න ඕනේ.
බලන්න එහෙම පිළිතුරක් තියනවද කියලා. බලන්න හතරවෙනි පිළිතුර ව්‍යාපාරේ වත්කම් 11000කින් වැඩි වී ඇත. මේක තමයි ආන්සර් එක. 25 කාලච්ඡේදයේ විකුණුම් ජර්නලයේ එකතුව මොකක්ද කරන්න කියලා අහනවා. ඔයාලට මතක ඇති අපි විකුණුම් ජර්නලයක් හැදුවොත් ඒක යට අපි අන්තිමට ලියනවා විකුණුම් ගිණුමට බැර කළා කියලා. ඉතින් මේක තමයි මේ අහන්නේ. විකුණුම් ජර්නලයේ එකතුව අපි විකුණුම් ගිණුමට බැර කරනවා. නිවැරදි පිළිතුර අංක 2. අංක 26 හා 27 ප්‍රශ්න වලට පිළිතුරු සපයද්දී මේ විස්තරය සැලකිල්ලට ගන්නලු. මේක කියනවා 2019 7 දින ලක්මාල් ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා චන්දිමාල්ගෙන් එකක් 50000 බැගින් ආරක්ෂිත කැමරා දෙකක් ණය පදනම මත ගත්තා කියලා. ණය පදනම මත ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා මේ දෙක තමයි මෙතනදී වැදගත් වෙන්නේ. අපි දැන් බලන්න ඕනේ මේක අයිති වෙන්නේ මොන ගනුදෙනුවක්ද, මේක මොන මූලික සටහන් පොතටද මේක අයිති වෙන්නේ කියලා. හොඳට බලන්න මේක අරන් තියෙන්නේ ණය පදනම මතනේ. එතකොට මුදල් පොතට යන්න විදිහක් නැහැ. මෙයා අරන් තියෙන්නේ ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා. නැවත විකුණන්න බලාගෙන නෙමෙයි. ඒ කියන්නේ මේ වෙළඳ භාණ්ඩයක් නෙමෙයි මෙයා අරන් තියෙන්නේ. ව්‍යාපාරයේ ප්‍රයෝජනයට ණයට අරගෙන. එතකොට ඒ වගේ ඒවා අපි කොහොමද සටහන් කරන්නේ? අපි ඒව සටහන් කරන්නේ පොදු ජර්නලේ. මේක ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා නෙමෙයි නේද? ඒ කියන්නේ එදිනෙදා ගනුදෙනු කරන්න වෙළඳ භාණ්ඩයක් නම් මෙයා ගත්තේ. අන්න එහෙම වුණා නම් මේක ගැනුම් ජර්නලයට අපිට දාන්න පුළුවන්. මොකද ණයට අරන් තියෙන්නේ වෙළඳ භාණ්ඩයක් නැවත විකුණන්න. එහෙම වුණා නම් ඒක ගැනුම් ජර්නලයට දාන්න පුළුවන්. ඒ වුණාට මේක නැවත විකිණීමේ බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි අරන් තියෙන්නේ ව්‍යාපාරයේ ප්‍රයෝජනයට. ඉතින් මේක යන්නේ පොදු ජර්නලයට. 26 වෙනි ප්‍රශ්نين අහනවා ඉහත ගනුදෙනුව හා සම්බන්ධ මූලාශ්‍ර ලේඛන. ඉතින් පොදු ජර්නලයේ මූලාශ්‍ර ලේඛනය මොකක්ද? ජර්නල් වවුචරේ. නිවැරදි පිළිතුර අංක 2. 27 ඉහත ගනුදෙනුවට අදාළ තොරතුරු වාර්තා කරන මූලික සටහන් පොත. අපි දැන් කතා කළා ඒක ගැන පොදු ජර්නලය. 28 බලන්න සුළු මුදල් අග්‍රිමය ලෙසට ලැබූ 8000ක් සුළු මුදල් පොතේ සටහන් කිරීමේදී භාවිතා කරන මූලාශ්‍ර ලේඛනය. මේක ගොඩක් ළමයි පටලව ගන්න එකක්. මොකද දැක්ක ගමන් මෙතන හිතෙන්නේ අපිට සුළු මුදල් පොතේ මූලාශ්‍ර ලේඛනය මොකක්ද කියලා. ඊට පස්සේ දැක්ක ගමන් කට්ටිය සුළු මුදල් වවුචරේ කියලා ගහනවා. ඒක නෙමෙයි මෙතන අහන්නේ. මෙතන අහන්නේ මොකක්ද? සුළු මුදල් අග්‍රිමය ලෙසට ලැබුණු 8000ක්. රුපියල් 8000ක් ලැබිලා. අන්න ඒක සටහන් කරද්දී භාවිත කරන මූලාශ්‍ර ලේඛනය. අපි දන්නවා සුළු මුදල් වවුචර් අපි නිකුත් කරන්නේ මුදල් ගෙවීමකද. මෙතන මුදල් ගෙවීමක් නෙමෙයි වෙන්නේ. සුළු මුදල් අග්‍රිමය ලෙසට ප්‍රධාන මුදල් පොතෙන් අපිට ලැබෙනවා. ඉතින් ප්‍රධාන මුදල් පොතෙන් ලැබෙනවා. ඒ කියන්නේ ප්‍රධාන මුදල් පොතේ ගෙවීමක්. ප්‍රධාන මුදල් පොතේ ගෙවීමක්. ඉතින් එතකොට ගෙවීමක් සිදු කරනවා නම් ප්‍රධාන මුදල් පොතෙන් එතනදී මූලාශ්‍ර ලේඛනය වෙන්නේ ගෙවීම් වවුචරය. එතකොට මෙතන පිළිතුර වෙන්නේ ගෙවීම් වවුචරය. ඒක බලාගෙන තමයි සුළු මුදල් පොතේ සටහන් කරන්නේ. නිවැරදි පිළිතුර අංක 2. බලන්න 29 30 31 ප්‍රශ්න වලට පිළිතුරු සපයද්දී පහත විස්තරය සැලකිල්ලට ගන්නලු. 18.1 දින මල්කි ව්‍යාපාරයේ විසින් මිලදීගත් මෝටර රථයකට අදාළ තොරතුරු පහත පරිදි වේ. පිරිවැය සුම්බුන්නගේ ඵලදායී ජීව කාලය දීලා තියෙනවා. සරල මාර්ග ක්‍රමයටලු ෂෙයා කරන්නේ ඊටුම් කාලය 18/12/31න් අවසන් වෙනවලු. මේ ෂෙයා ගණන් වලදී ඩේට්ස් හොඳට බලන්න. 18.1 තමයි මේක ගන්නෙ. 18/12/31න් අවසන් වෙනවා ගිණුම් කාලච්ඡේදය. 29 අහනවා මෝටර රථයේ ෂෙයා කළ හැකි අගය කොපමණද කියලා. ෂෙයා කළ හැකි අගය හොයන්නේ කොහොමද? ෂෙයා කළ හැකි අගය හොයන්නේ පිරිවැයෙන් සුන්බුන් අගය අඩු කරලා. පිරිවැය කීයද? ලක්ෂ 9යි. ඒකෙන් අඩු කරනවා සුන්බුන් අගය ලක්ෂයක්. හරි. එතකොට ලක්ෂ 9න් ලක්ෂයක් අඩු කළාම අපිට එනවා ෂය කළ හැකි අගය. එතකොට ඒක තමයි අපිට ෂය කරන්න පුළුවන්. පිරිවැයෙන් සුන්බුන් අගය අඩු කළාට පස්සේ එන ෂය කළ හැකි අගය තමයි අපිට ෂය කරන්න පුළුවන්. එතකොට මෙතන පිළිතුර වෙන්නේ ලක්ෂ 8යි. බලන්න පිළිතුර අංක 3. 30 මෝටර රථයේ වාර්ෂික ෂය ප්‍රමාණය කොපමණද කියලා අහනවා. දැන් තමයි ෂය හොයන්නේ අපි. ෂය හොයන්නේ කොහොමද? පිරිවැය ඍණ සුන්බුන්නගේ බෙදීම ඵලදායී ජීව කාලය. දැන් අපි පිරිවැය ඍණ සුන්බුන්නගේ හෙව්වා. ඒක තමයි ෂය කළ හැකි අගය. ඒක අපි දැන් හොයලා තියෙන්නේ ලක්ෂ 8. ඊට පස්සේ ඒක බෙදන්න තියෙන්නේ ඵලදායී ජීව කාලය. ඵලදායී ජීව කාලය අවුරුදු 10යි. එතකොට ලක්ෂ 8 10න් බෙදුවාම අපිට එනවා 80000ක්. ඉතින් වාර්ෂික ෂය වෙන්නේ 80000යි. නිවැරදි පිළිතුර අංක 3. 31 ප්‍රශ්නෙන් අහනවා 18/12/31 දිනට පිළියෙල කරන
මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඇතුළත් කරන මෝටර රථයේ ධාරණ අගය කොපමණද කියලා. ඒක කොහොමද හොයන්නේ? ධාරණ අගය. ධාරණ අගය කියන්නේ පිරිවැයෙන් සමුචිත ෂය අඩු කළාම එන අගය. පිරිවැයෙන් සමුචිත ෂය අඩු කළාම එන අගය. සමුචිත ෂය කියන්නේ අපි ගත්ත දවසේ ඉඳන් කොච්චර දුරට ෂය වෙලා එකතු වෙලා එනවද කියලා. ඉතින් මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේක ගන්නේ 18.1. අවසන් වෙන්නේ 12.31. ඉතින් කලින් ෂය නැහැ. මේකේ කලින් ෂය නැහැ. මේකේ මේ අවුරුද්දේ ෂය විතරයි එන්නේ. එතකොට පිරිවැය එනවනේ ලක්ෂ 9ක්. ඒකෙන් අඩු කරනවා අපි මේ අවුරුද්දේ ෂය. මේ අවුරුද්දේ ෂය අපිට ආව 80000ක්. ඉතින් ලක්ෂ 9න් 80000ක් අඩු කළාම අපිට එනවා 8,20,000. නිවැරදි පිළිතුර අංක 1. 32 බැංකුව විසින් ව්‍යාපාරයකට එවනු ලබන බැංකු ප්‍රකාශයක දක්නට නොලැබෙන අයිතමයක් වන්නේ කුමක්ද කියලා අහනවා. බැංකුව එවන බැංකු ප්‍රකාශයක නැති අයිතමය මොනවද බලන්න? ස්ථාවර නියෝග අනුව සිදු කළ ගෙවීම්. ඒවා තියෙනවා. බැංකුව අය කළ බැංකු ගාස්තු එකක් තියෙනවා. නිකුත් කළ චෙක්පත් වලට සිදු කළ ගෙවීම් එකක් තියෙනවා. මේක හොඳට කියවන්න. නිකුත් කළ චෙක්පත් වලට සිදු කළ ගෙවීම්. ගෙවීම් කළා කියන්නේ ඒවා ඉදිරිපත් වෙලානේ තියෙන්නේ. මොකද නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක් මේ බැංකු ප්‍රකාශයක නැහැ. නිකුත් කරලා ඉදිරිපත් කරලා ගෙවීම් සිදු කළා නම් ඒවා අනිවාර්යෙන් බැංකු ප්‍රකාශයක තියෙනවා. ඉතින් මේකත් තියෙනවා. 4 බලන්න තැන්පත් කිරීමට යැවූ චෙක්පත්වල වටිනාකම. තැන්පත් කිරීමට යැවූ චෙක්පත්වල වටිනාකම බැංකු ප්‍රකාශයක නැහැ. අපි තැන්පත් කරන්න යවලා ඒවා නිෂ්කාශනය වුණා නම් අන්න බැංකු ප්‍රකාශයේ තියෙනවා. මේකේ කියලා තියෙන තැන්පත් කිරීමට යැවූ චෙක්පත්වල වටිනාකම කියලා. එතකොට ඒක අපිට ගන්න බෑ 32 අංක 4. 33 හා 34 ප්‍රශ්න වලට පිළිතුරු සපයද්දී පහත තොරතුරු සැලකිල්ලට ගන්නලු. 19/6/30න් අවසන් වූ මාසයට අදාළ දිල්කි ව්‍යාපාරයේ බැංකු ගිණුමේ හර තීරුවේ එකතුව 81000ද බැර තීරුවේ එකතුව 62000ද වේ. ජූනි මාසයේ සඳහා බැංකුවෙන් එවා ඇති බැංකු ප්‍රකාශයේ පහත සඳහන් කරුණු අනාවරණය වේ කියලා කරුණු ටිකක් දීලා තියෙනවා. 33න් අහන්නේ 2019/6/30 දිනට ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සංශෝධිත ශේෂය. ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සංශෝධිත ශේෂය හොයන්න කලින් අපි බැංකු ගිණුමේ දැන් ඉදිරියට ගෙනල්ලා තියෙන ශේෂය කීයද කියලා හොයාගන්න ඕනේ. මොකද අපිට හරියටම ඉදිරියට ගෙනාවු ශේෂයක් දීලා නැහැ. මේකේ කියන්නේ බලන්න බැංකු ගිණුමේ හර තීරුවේ එකතුව 81000යි බැර තීරුවේ එකතුව 62000යි. හැබැයි අපිට හොයාගන්න ඕන කරන කරුණු ටික දීලා තියෙනවා නේද? හිතන්නකෝ මෙහෙම ඔයාලා ටී ගිණුමක් ගැහුවොත් කොහොමද ඒක ශේෂ කරන්නේ? ශේෂ කරන්නේ මුලින්ම බලනවා හර පැත්තද බැර පැත්තද වැඩි කියලා. ඉතින් මේ දෙකෙන් බලන්න ඔයා මොන පැත්තද වැඩි කියලා. හර පැත්ත නේද 81000යි. ඉතින් එතකොට ඒක අපි දාගමු 81000යි. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ හර පැත්තේ අගයම එහා පැත්තටත් ගිහිල්ලා දාන්න. ඉතින් ඒකම මෙතනටත් දාමුකෝ. හරි. එහෙම කළා මොකද කරන්නේ? එහෙම කරලා දැන් හිතන්න මෙතන බැර පැත්තේ මොනවා හරි අයිටම ටිකක් තියෙනවා. අන්න ඒ අයිටම ටික එකතු කරලා 81000න් අඩු කළාම අපිට පහළට ගෙන ශේෂය එනව නේද? අන්න ඒකම තමයි අපි ඉදිරියට ගෙන ශේෂය කියලා ගන්නෙ. ඉතින් මෙතනත් ඒකම තමයි වෙන්නේ. හැබැයි අපිට මෙතන අයිටම ටිකක් දීලා නැහැ. හැබැයි අයිටම වල එකතුව දීලා තියෙනවා. බලන්න 62000යි. බැර පැත්තේ එකතුව 62000යි. එහෙනම් අපි මෙතනට 62000 දාගත්තොත් මෙතනට පහළට ගෙන ශේෂය ගන්න පුළුවන් නේද? කොහොමද ගන්නේ? 81000න් 62000 අඩු කරලා. එතකොට අපිට එනවා 19000. ඒකම තමයි ඉදිරියට ගෙන ශේෂය කියලා ගෙනියන්නේ 19000. ඔන්න දැන් අපි හොයාගත්තා අපේ මුදල් පොතේ ඉදිරියට ගේන ශේෂය කීයද කියලා 19000යි. දැන් අපිට හොයන්න පුළුවන් බැංකු ගිණුමේ සංශෝධිත ශේෂය. ඔන්න මම ස්ට්‍රක්චර් එක ගහගත්තා. දැන් අපි හොයාගත්තනේ 19000යි කියලා බැංකු ගිණුමේ අපි ගෙනාවු ශේෂය. ඒක දාගත්තා. හරි. ඊට පස්සේ බලන්න අපි මේවා ටික දාගෙන යමු. මෙතනින් තමයි දැන් හොයන්න තියෙන්නේ සංශෝධිත බැංකු ගිණුමට යන්නේ මොනවද? බැංකු ප්‍රකාශයට යන්නේ මොනවද කියලා. බලන්න ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සටහන් නොවූ එහෙත් බැංකුවට ඍජුව ලැබී ඇති ලාභාංශ 8500යි. ලාභාංශ 8500 අපි බැංකු ගිණුමට හර කරනවා. ඊට පස්සේ කියනවා ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සටහන් නොවූ එහෙත් බැංකුව විසින් ගිණුමෙන් අය කරගෙන තිබෙන චෙක් පොත් ගාස්තුව 2000යිලු. ඉතින් චෙක් පොත් ගාස්තුවක් දානවා 2000යි කියලා. ඊට පස්සේ එන්නේ මොකද්ද බලන්න නිකුත් කළත්
ඉදිරිපත් නොවූ චෙක්පත් ගැන තමයි ඊළඟට කතා කරන්නේ. ඉතින් ඒක එන්නේ නැහැ සංශෝධනය කරන බැංකු ගිණුමට. මෙච්චරයි එන්නේ. අපි බලමු ශේෂය කීයද කියලා. සමාන මෙතන 85000 දාලා තියෙන 8500යි. බලන්න එතකොට 19000යි 8500 එකතුව කීයද? 27500යි. ඒකම අනිත් පැත්තට ගෙනිහිලා දානවා. ඊට පස්සේ එනවා 27500න් 2000ක් අඩු කළාම 25500යි. ඕක තමයි අපි ඉදිරියට ගෙන ශේෂය විදිහට ගන්න. මේක තමයි සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය. 25500යි. බලන්න පිළිතුර තියෙනවා කියලා අංක 3. 25500ක හර ශේෂයකි. ඊට පස්සේ 34න් අහන්නේ ජූනි මාසයේ සඳහා බැංකුවෙන් එවා ඇති බැංකු ප්‍රකාශනයේ 2019 6:30 දිනට සඳහන්ව ඇති ශේෂය කොපමණද කියලා. මෙතන කෙලින්ම අහන්නේ නැහැ බැංකු ප්‍රකාශන බැංකු සැසඳුම් ප්‍රකාශයක් හදලා ශේෂය ගන්න කියලා අහන්නේ නැහැ. මෙතන වක්‍ර වහනවා බැංකුවෙන් එවා ඇති බැංකු ප්‍රකාශයේ තියෙන ශේෂය කොච්චරද කියලා. ඉතින් අපි බැංකු සැසඳුම් ප්‍රකාශයක් හැදුවොත් අපේ අන්තිමට එන්නේ බැංකු ප්‍රකාශයේ තිබ්බ ශේෂය තමයි. ඒකම තමයි මේ අහන්නේ. ඔයාලගෙන් පොඩ්ඩක් වෙනස් විදිහට තමයි අහලා තියෙන්නේ. බලන්න අපි ශේෂය විදිහට ගන්නවා මෙතන බැංකු ගිණුම සංශෝධනය කළා ආපු ශේෂය 25500යි. ඊට පස්සේ මෙතනට එන්නේ නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක් ටික විතරයි. මෙතන තැන්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙක්පත් ගැන කියලා නැහැ. බලන්න ජූනි මාසය තුල ව්‍යාපාරයේ විසින් නිකුත් කරන ලද චෙක්පත් වල වටිනාකම 28000ක්ලු. ඒත් බැංකුවට ඉදිරිපත් කර මාරු කරගෙන තිබූ චෙක්පත් වටිනාකම 24000යිලු. දැන් මොකද්ද ගන්න 28000ද 24000ද? හොඳට කියවන්න මේ දෙකම නෙමෙයි ගන්න. අපි මෙතෙන්ට දාන්නේ මොකක්ද? නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්පත්. එතකොට මෙතන කියනවා නිකුත් කරලාලු 28000ක් ඉදිරිපත් වෙලාලු 24000ක්. එහෙනම් නිකුත් කරලා ඉදිරිපත් නොවූ චෙක් කීයක් තියෙනවද? 28000න් 24000 අඩු කළාම අපිට එනවා 4000යි. නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්පත් 4000යි. මෙතන දානවා 4000ක් 25500ට 4000ක් එකතු කරනවා 29500යි. එතකොට බැංකුවෙන් එවන බැංකු ප්‍රකාශයේ තිබ්බ ශේෂය 29500 වෙන්න ඕනේ. බලන්න පිළිතුර 34 29500ක වාසිදායක ශේෂය. පිළිතුර අංක 4. ඔන්න අපි තවත් වැදගත් ප්‍රශ්න කිහිපයකට එනවා. මොකද මේ අපිට දීලා තියෙන තොරතුරෙන් අපෙන් 35 ඉඳන් 40 දක්වා ප්‍රශ්න අහනවා. ඉතින් මේ ටික හරියට ඔයාලා ස්ට්‍රක්චර් එකක් ගහගෙන ඒකට දාගත්තොත් ඒ ප්‍රශ්න වලට ඔයාලට නිවැරදිව උත්තර දීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි යමු 2018-12-31ට පුන්සිසි ව්‍යාපාරයෙන් උපුටාගත් ශේෂ කිහිපයක් පහත දැක්වේ කියලා ශේෂ ටිකක් දීලා තියෙනවා. අපි දන්නවා ඒ ශේෂ කරන්න කලින් අතිරේක තොරතුරු මොනවා හරි තියෙනවා නම් දාලා ඉන්න ඕනේ. අතිරේක තොරතුරක් තියෙනවා 18.1 දින මිලදීගත් යන්ත්‍ර උපකරණ වල පිරිවැය 2,40,000යිලු. ඵලදායී ජීව කාලය අවුරුදු 10යිලු. සුන්බුන් අගය 40,000ක්ලු. සරල මාර්ග ක්‍රමයටලු ෂෙයා කරන්නේ. ඉතින් මෙහෙම එකක් දැක්ක ගමන් මුලින්ම යන්න යන්ත්‍ර දාලා ඉන්න. යන්ත්‍ර කීයක් තියෙනවද බලන්න මෙතන. යන්ත්‍ර තියෙනවා 2,40,000ක්. එතකොට ඒක අපි දාමු. යන්ත්‍ර 2,40,000යි. ඊට පස්සේ මේකේ ෂෙයා ටික හොයාගෙන අපි ෂෙයා ටික දාමු. 2,40,000යිලු පිරිවැය, සුන්බුන්නගේ 40,000යිලු. එතකොට 2,40,000න් 40,000ක් අඩු කළාම 2,02යි. ඒක බෙදෙනවා 10න්. එතකොට එනවා 20,000ක්. ඒ මොනවද? ෂෙයා. ෂෙයා එනවා 20,000ක්. ෂෙයා 20,000යි. එතකොට ඒ යන්ත්‍රය අරන් තියෙන්නේ 18.1 එකනේ. අපෙන් අහන්නේ 18.12.31. එතකොට අවුරුද්දයි. සමුචිත ෂෙයා තියෙන විදිහක් නැහැ. මේ අවුරුද්දේ ෂෙයා තමයි ෂෙයා වලට දාන්නේ. එතකොට සමුචිත ෂෙයා වලට අපි දානවා මේ අවුරුද්දේ ෂෙයා කීයද 20,000යි. එතකොට ධාරණාගේ විදිහට අපිට පෙන්වන්න පුළුවන් මේ 2,40,000න් 20,000 අඩු කරලා 2,20,000යි. හරි දැන් අපි අතිරේක තොරතුරු කළා. ඊට පස්සේ තියෙන්නේ මේ අදාළ අයිටම් ටික මේවට දාගෙන යන්න විතරයි. බලන්න විකුණුම් තියෙනවා 6,80,000ක්. විකුණුම් දාමු 6,80,000යි. වෙනත් ආදායම් 16,000ක් තියෙනවා. වෙනත් ආදායම් වලට දානවා 16,000ක්.
18 1 1 දිනට ප්‍රාග්ධනය ලක්ෂ 5යි. ප්‍රාග්ධනය අපි දන්නවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට යන්නේ ලක්ෂ 5ක්. ලැබූ වට්ටම් ලද වට්ටම් කියන්නේ ආදායමක් 7000ක ආදායමක් තියෙනවා. අපි දානවා මෙතෙන්ට 7000යි. ණය හිමියෝ 24000ක් ඉන්නවා. ණය හිමියෝ කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට යන්නේ ජංගම වගකීමක් 24000ක් දානවා. බැංකු වෛරාව කියන්නේ මොකක්ද? බැංකු වෛරාවත් වගකීමක් ජංගම වගකීමක් 20000ක් තියෙනවා. ඉතින් පොඩි වෙලාවක් අරගෙන මේ ටික කරන්න. මොකද ප්‍රශ්න වලට ටක් ගාලා යන්නේ නැතුව පොඩි වෙලාවක් අරන් මේක කරද්දී ඔයාලට ලොකු පැහැදිලිභාවයක් එනවා. ඊට පස්සේ ඔයාලට ලේසි ඉස්සරහට කරගෙන යන්න. ඊට බලන්න බැංකු වෛරාවත් අපි දැම්මා. විකුණුම් පිරිවැය කෙලින්ම දීලා තියෙනවා 425000ක්. අපි කොහොමද විකුණුම් පිරිවැය හොයන්නේ? ආරම්භක තොගයට දැනුම් එකතු කරලා, ගෙනීමේ කුලිය තියෙනවා නම් එකතු කරලා, අවසාන තොගය අඩු කරනවා. ඉතින් එහෙම කරන්න අවශ්‍ය නැහැ අපිට. විකුණුම් පිරිවැය කෙලින්ම දීලා තියෙනවා 425000ක් කියලා. ඉතින් මෙතෙන්ට දාමු අපි විකුණුම් පිරිවැය 425000. යන්ත්‍ර දැම්මා. ගොඩනැගිලි තියෙනවා ලක්ෂ 4ක්. ගොඩනැගිලි වලට දානවා ලක්ෂ 4ක්. දැන් හරිනම් ගොඩනැගිලි ඡය වෙන්න ඕනේ. මෙතන ඒ වුණාට කියලා නෑ මුකුත් ඡය වීමක් ගැන. හරිනම් ගොඩනැගිලි ඕනම වත්කමක් ඡය වෙනවා ඉඩම් හැර. ඉඩමක් ඡය වෙන්නේ නෑනේ. අනිත් වත්කම් ඡය වෙනවා. මෙතන කියලා නෑ. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ගොඩනැගිලි දැම්මා. ණය ගැටියෝ ඉන්නවා 39000ක්. ණය ගැටියෝ කියන්නේ ජංගම වත්කමක්. විකුණුම් හා බෙදා හැරීමේ වියදම් 45000ක් තියෙනවා. වියදම් වලට දානවා බෙදා හැරීමේ වියදම් කියලා මම දීලා තියෙනවා. 45000යි. කඩකුලී 24000යි. රක්ෂණ ගාස්තු 8000යි. ඒ ඔක්කොම වියදම්. මුදල් තියෙනවා 30000ක්. මුදල් කියන්නේ අපේ ජංගම වත්කමක්. මුදල් දානවා 30000යි. 18 12 31 දිනට වෙළඳ තොරතුරු කියලා දීලා තියෙන 36000ක්. වෙළඳ තොරතුරු නෙමෙයි මේ තොගය ගැන තමයි කතා කරන්නේ. තොගය, අවසාන තොගය. ඉතින් අවසාන තොගය අපි දන්නවා අපේ ව්‍යාපාරයට වත්කමක් වෙනවා. ඉතින් 36000ක වත්කමක් තියෙනවා. ඉතින් අපි අපේ ඔක්කොම ශේෂයන් ටික දාගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේවා ටික ශේෂ කරලා මේ ප්‍රශ්න වලට උත්තර ටික ගන්න. 35 අපෙන් අහනවා 18 12 31 අවසන් වර්ෂයේ දල ලාභය. දල ලාභය හොයන්නේ කොහොමද? විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා. ඉතින් මෙතනට එන පිළිතුර ගත්තා නම් හරි. 6,80,000න් 4,25,000ක් අඩු කරාම අපිට එනවා දල ලාභය 2,55,000යි. බලන්න පිළිතුර අංක 3. ඊට පස්සේ අහනවා 18 12 31 අවසන් වර්ෂයේ ආදායම් වල එකතුව වන්නේ කීයද කියලා. මොනවද ආදායම් වෙන්නේ? විකුණුම් කියන්නේ ව්‍යාපාරයට ආදායමක්. විකුණුම් පිරිවැය කියන්නේ ව්‍යාපාරයට වියදමක්. ඊට පස්සේ ආයෙත් දෙකක් තියෙනවා ලද වට්ටම් සහ වෙනත් ආදායම්. මේ තුන විතරයි ආදායම් වලට තියෙන්නේ. බලන්න අනිත් ඒවා ඔක්කොම මේවා වියදම්, මේවා වත්කම්, හිමිකම්, වගකීම්. ආදායම් ටික තියෙන්නේ විකුණුම්, ලද වට්ටම්, වෙනත් ආදායම්. එතකොට පිළිතුර විය යුත්තේ 7,03,000යි. මේ තුනේ එකතුව 6,80,000ත් 7,000ත් 16,000ත් එකතුව 7,03,000යි. එනවාට මෙතන පිළිතුරු වලින් ඒක තිබෙන්නේ නැහැ. 7,03,000 කියන අගේ තිබෙන්නේ නැහැ. මම දන්නේ මෙතන printing mistake එකක්ද එහෙමත් නැත්නම් මට වැරදුනාද කියලා. ඔයාලට මොකක් හරි මෙතනින් ප්‍රශ්න වලින් පිළිතුරක් ආවොත් කමෙන්ට් කරන්න. මගේ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරලා කියන්න. මට ආවේ 7,03,000. වැරද්දක් තියෙනවා නම් අනිවාර්යෙන් කියන්න. 37 බලන්න කාලච්ඡේදයේ ආයතන හා පරිපාලන වියදම් වල එකතුව කොපමණද? අපි දන්නවා ආයතන හා පරිපාලන වියදම් වලට එනවා කඩකුලී, ලක්ෂණ, ඒ වගේම ෂය. එතකොට 20000ත් 24000ත් 8000ත් එකතු වෙනවා 52000ක්. නිවැරදි පිළිතුර අංක 1. 38 අපෙන් අහනවා 18 12 31 දිනට ජංගම නොවන වත්කම් වල ධාරණ අගය කොපමණද කියලා. ධාරණ අගය කියන්නේ පිරිවැයෙන් සමුචිත ෂය අඩු කරලා එන අගය. එතකොට යන්ත්‍රවල ගත්තා ගොඩනැගිලි වල ෂය දීලා තිබෙන්නේ නැහැ. එතකොට කෙලින් මේක අපි ගත්තා ධාරණ අගය විදිහට. එතකොට 2,20,000ත් 1,04,ත් එකතුව 6,20,000යි. නිවැරදි පිළිතුර අංක 1. 39 බලන්න 18 12 31 දින වන විට හිමිකමේ සිදු වූ ශුද්ධ වැඩිවීම කොපමණද? මේ නොකිය අහන්නේ මොකක්ද? මේ නොකිය කියන්නේ ව්‍යාපාරයේ ශුද්ධ ලාභය කොපමණද කියලා. මොකද ඒක වැඩි උනේ.
12:31 වන විට හිමිකමේ වැඩිවීමක් වුණා නම් උනේ ශුද්ධ ලාභය නිසා විතරයි. එතකොට ශුද්ධ ලාභය කොපමණද කියලා තමයි මෙතන මේ අහන්නේ. ඉතින් අපි බලමු. 16,000ත් 7,000ත් එකතු 23000යි. 2,55,000ට 23000ක් එකතු කළාම 2,78,000යි. වියදම් ටික එකතුව 97,000යි. ශුද්ධ ලාභය අපිට එනවා 1,81,000. ඉතින් ඒක ගෙනියනවා අපි ශුද්ධ ලාභය තීරුවට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ 1,81,000යි. එතකොට 12:31 වන විට හිමිකමේ සිදු වූ ශුද්ධ වැඩිවීම වෙන්නේ ශුද්ධ ලාභය නිසා විතරයි. එතකොට ශුද්ධ වැඩිවීම 1,81,000යි. නිවැරදි පිළිතුර අංක 2. 40කින් අහනවා 18/12/31 දිනට හිමිකම් හා මුළු වත්කම් වල වටිනාකම දැක්වෙන පිළිතුර තෝරන්න. හිමිකම් හා මුළු වත්කම්. හිමිකම කියන්නේ මොකක්ද? ප්‍රාග්ධනයේ ශුද්ධ ලාභයේත් එකතුව. එතකොට 5,00,000යි 1,81,000යි එකතුව වෙන්නේ 6,81,000යි. එතකොට පිළිතුරු දෙකක් තියෙනවා. මේ දෙකම ගන්න පුළුවන්. ඊට පස්සේ බලමු අපි මුළු වත්කම්. මුළු වත්කම් කියන්නේ ජංගම නොවන වත්කම් වලත් ජංගම වත්කම් වලත් එකතුවනේ. අපි මෙතනට ගමු ජංගම නොවන වත්කම් අපි ඉස්සෙල්ලා ගත්තා 6,20,000යි. ඊට පස්සේ ජංගම වත්කම් වල එකතුව 1,05,000යි. 6,20,000ත් 1,05,000ත් එකතුව අපිට එනවා 7,25,000යි. බලන්න පිළිතුරක් තියෙනවද කියලා. ඔව්, 4 වෙනි පිළිතුර. 6,81,000 සහ 7,25,000. නිවැරදි පිළිතුර අංක 4. හරි නංගි මල්ලි, මෙතනින් මේ වීඩියෝ එක ඉවර වෙනවා. ඒත් එක්කම අපි මේ පේපර් එකේ ෆස්ට් පාර්ට් එක ඉවරයි. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ වගේම සෙකන්ඩ් පාර්ට් එකත් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න කොටස් වශයෙන්. ඉතින් අපි ඉක්මනටම සෙකන්ඩ් පාර්ට් එකත් සාකච්ඡා කරමු. මේ වීඩියෝ එක හොඳයි නම් මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් subscribe කරන්න, bell icon එක click කරන්න, like එකක් දාන්න, comment කරන්න හොඳ නරක සහ තවත් යාළුවෙක්ට බලන්න share කරන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. පරිස්සමට ඉන්න. ජය වේවා.